ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානයේ සිදු කිරීම සඳහා අභාව ප්‍රාප්ත එන්.එච්. සෝමසිරිද සිල්වා මහතාගේ බිරිඳ වන සරලතා ආරියරත්න මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අංක 145න් 5 රුක්මලේ පන්නිපිටිය ලිපිනේ පදිංචිව සිට 2020 ජූලි මාස 31 වෙනි දින අභාව ප්‍රාප්ත වී වසරක් සපිරෙන එන්.එච්. සෝමසිරිද සිල්වා මහතා ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා දුගතියක සිටින සුගතිගාමී ආත්මභාවයන් ලැබීමට නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මයේ ඇසීමටත් සත්පුරුෂ සේවනයේ ලැබීමටත් ඊතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටත් සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය වීම පිණිසම මෙම කුසලයේ හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සැපය සහිත දීර්ඝායස ලැබී තව තවත් ලෝක සත්වයන් නිවැරදි වූ ධර්ම මාර්ගයේ පැහැදිලි කර දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට මේ මහා පුණ්‍ය ශක්තිය හේතු පාරමිතාවක් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුණා සංවරෝ සාධු සාධු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාධු සායුදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ වනසා සංවරෝ සාධු සාධු සබ්බත්ත සංවරෝ සබ්බත්ත සංහිතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුංචති සම්මාදිට්ඨිය හා ඉන්ද්‍රිය සංවර සීලය පැහැදිලි කර එය අත්කරගත හැකි ආකාරය පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණ බිලාසී සදහැවර පින්වතුනි. මාතෘකා පාඨය ගනු ලැබුවේ ඉහත කී ඉල්ලීමට අනුව. යනුව මේ වන විටත් ඔබ මේ බෞද්ධකම තුළ නම් ඉන්නේ ධර්මශ්‍රවණයට ලැබිනම් ඔබ දන්නා පමණින් බුද්ධ ධම්ම සංඝ කියනා වූ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි කිසියම් විශ්වාසයකින් සිටිනවා නම් දැනටමත් සම්මාදිට්ඨිකයෙක්. නමුත් එපමණකින් බුදු සමයේ සම්මාදිට්ඨිය සංඝ සම්පූර්ණ වෙන්නේ නැහැ. මගේ ධර්මදේශනාවල ඔබට අහන්න ලැබිලා තිබෙනවා නම් මම මේ මිනිස් ජීවිත නියත මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක සම්මාදිට්ඨිය සහ ආර්ය සම්මාදිට්ඨියත් යටතේ විවරණය කරනවා. මෙන් පිට මිනිස් සමාජයක් නැහැ. හැමදෙනාම ඊට ආйти. මෙලොවක් පරලොවක් සුචරිතයක් දුස්චරිතයක් ආචාර ධර්ම නීති රීති කියන දේවල් නොතකන දැඩි ආත්මාර්ථකාමීන් පින්පව් විපාක විශ්වාස නොකරන නියත මිත්‍යා දෘෂ්ටිකයන්. අනතුරුව මව්පියන්ට ගරු කරන මව්පියන් රැක ගන්න ඕන කියලා කතා කරන පූජනීය ස්ථාන ආරක්ෂා කරන සදාචාරයේ ප්‍රිය කරන ලෝකේ පවතින නීති රීතින් ගරු කරන කෙටි වචනකින් කියනවා නම් පිනක් පවක් කියලා දෙකක් මිනිස්සුන්ගේ හිතින් සිදු වෙනවා පෘථග්ජන සමාජයෙන්. ඒකට අනාගත දෙආකාර සැප සහ දුක් විපාක තියෙනවා කියලා විශ්වාස කරනවා නම් ඒක තමයි පෘථග්ජන සම්මාදිට්ඨිය නැත්නම් දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. නමුත් පරපුරෙන් හැදිලා වැඩිලා පාසල් ගිහින් මේ සම්මාදිට්ඨිය ළඟාකාර ගත්තාට අනතුරුව මේ උගතුන් වියතුන් බවට පත්වන විට යම් යම් දුරාචාරයන්ට අහු වෙනවා නම් ඒකෙන් කියන්නේ ඕන් ළඟ කර්මඵල විපාක විශ්වාසය නැහැ කියන එකයි. වචනින් බෑ හදවතින් වෙන්න ඕන එක. මොකද තංචකම්මං කතං සාදු යංකත්වා නානුතප්පතිනේ.
යමක් කරන්න ඕන කරලා දුක් වෙන්න සිදු වෙන්නේ නැති එකක්. නතංකම්මං කතං සාදු යං කත්ත අනුතප්පති. යමක් කරලා Tamanට පැවෙන්න සිද්ධ වෙනවා නම් ඒක කරන්න එපා. මේ දෙක තමයි මේ තැවෙන්න සිද්ධ වෙන දේ නොකරන එක නොතැවෙන්න සිද්ධ වේ කරන එක තමයි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. නමුත් මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ 100%ක් සමාජයේ හිර වෙලා ඉන්න ගියොත් ටික ටික පිරිහීම සිදු වෙන්නේ. හැමදාමත් සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් වළකින්න පව් කරන්න එපා කියලා ඔක කියා ඉන්න පුළුවෙනි. නමුත් ඊට එහාට ඒක දියුණුවක් නැතුවම ඔවුන්ට මේක අමතක වෙනවා. මේ නිසා සමාජයේ සුරාව සූදු දුරාචාරය අල්ලස දූෂණය රකින්න ඉන්න අය මේවා කරන එක පැටත් නිරත් ගොයන් කානම් කාට කීම දේ අමාරුව කියනවා. මේ සමාජයේ දකින්න තියෙන කාරණාව. අනේ ඒක තුල ඔවුන් ක්‍රමයෙන් මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් ගිලිහී යන බව ඔවුන් තේරුම් ගන්න වෙනවා. සමාජ සම්මතයක් පනවලා තියෙනවා නම් බුදු සමය ඒක ඉහළින් පිළිගන්නවා. ඊට එහා යන්නේ එහෙම නැහැ. සම්මතයේ නීති ගරු කරන්න ඕනේ. මොකද ඊටත් එහා නීතියක් ගරු කරන්න තියෙනවා බුදු සමයේ. ඒවා නොතකනවා නම් ඒ කියන්නේ උන්ට පෘථග්ජන භාවය තුළ ඒවා පාලනය කරගන්න තරම් පව විපාක විශ්වාසයක් නැහැ. පෘථග්ජන භාවය තුළ තමයි දසවස්තුක සම්මාදිට්ඨිය තිබෙන්නේ. නමුත් ආත්මාර්ථය ඉස්මතු වුනහම Tamanට සිදුවෙන හදවතට දුක් දෙන එක හෙවත් අත්තානුවාදේ සමාජ අපහාසවත් පරමානුවාදේ පවා අමතක වෙනවා. එනිසා සම්මාදිට්ඨිය පිළිබඳව මගේ පැහැදිලි කිරීම තිබෙන්නේ මහා චත්තාරීසක සූත්‍රයේ තිබෙනා වූ තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම. මහණෙනි සම්මාදිට්ඨිය මම ආකාර දෙකක් කොට දේශනා කරමි. කෙලෙස් සහිත පින් සිදු වෙන පින් විපාක වෙනත් දෙන්නා වූ දසවස්තුක සම්මාදිට්ඨිය. පෘථග්ජන කියන අපේ යහපත් බෞද්ධ සමාජය පංචශීලයේ සිට උපසම්පදා ශීලයේ දක්වාම ඉන්නේ ඕකේ තමයි. එතනින් එහාට සම්මාදිට්ඨියක් ඔය සම්මාදිට්ඨිය තුළ තමයි ඔබ බලාපොරොත්තු වෙන මේ ඉන්ද්‍රිය සංවරය පවත්වන්න බෑ. අර බින්දෙන්නේ ඒකයි. ඒක බාහිර වශයෙන් ශික්ෂාපද සමාදානයෙන් සංවර කරගන්න ඕරුනහම එහෙම නැත්නම් බිම් බලාගෙන යාමෙන් එහෙම නැත්නම් ඒ වගේ බලෙන් යටපත් කරගන්න ඕරුනහම සැබෑවටම ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධයක් සංවර කරගන්න ඕනකමක් දන්නේ නැහැ. ඉදරන් බිඳ බැලීම කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ. ඒ බව තත්ත්වයක් තුළ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක ආර්ය සම්මාදිට්ඨිය තුළ ඇති වෙන දෙයක් වශයෙන් තමයි මම දකින්නේ. ඉතින් පළමුව සම්මාදිට්ඨිය විග්‍රහ කරගන්න වෙනවා. මෞකසෙන් බිහි වුණ තැන් පටන් මේ අනතුරු කෙනෙක් ඉන්නවා අය ඔහු අතින් පව්පින් දෙකක් සිදු වුණාම අනාගත විපාක වෙන්න සිදු වෙනවා අය කියලා පවෙන් වැළකී ශික්ෂාපද සංවරයක යහපත් ජීවිතයක් ගත කරන එක පුද්ගල සම්මාදිට්ඨිය පෘථග්ජන සම්මාදිට්ඨිය. නමුත් ආර්ය සත්‍ය විග්‍රහයේදී තව සම්මාදිට්ඨියක් උගන්වනවා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායන් ඥානං අයං උච්චති ති භික්ඛවේ සම්මාදිට්ඨිය. දුක කුමක්දයි හේතුව කුමක්දයි නැති වුණු කුමක්දයි මාර්ගය කුමක්දයි තේරුණාම ඇති වෙන සම්මාදිට්ඨියට ආර්ය සම්මාදිට්ඨිය කියලා කියනවා. මේ සම්මාදිට්ඨිය විග්‍රහ කරන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙන නෙවෙයි. ඔවුන් හැමෝටම පොදු ඔවුන් හැමෝම ළඟ සිදුවෙන සියුම් ධර්මතාවයක් මුල් කොටගෙන. මේ සියුම් ධර්මතාවයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගමික වේදයක් නැහැ. මේ ලෝකේ උපන් මිනිසුන් ගැන විග්‍රහ කළොත් එහෙම හැමෝටම ඉන්ද්‍රිය දුර්වලතාවයක් නැත්නම් අසකරණාසය දිවකය හිත කියන්නා වූ දොරවල් 6 එකතුවක්. මේ දොරවල් 6න් සැප ලබන එක තමයි මේ කාම සම්පත් විඳිනවා කියලා සමාජය කරන්නේ. වේදිත සෝය. එතකොට එහිදී හැමෝටම ඇසට රූපේ කනට ශබ්දේ නාසයට ගන්ධේ දිවට රස කයට පහස කියන මේ අරමුණු ලැබීම සමග මනෝද්වාරිකව තමන් ආසා කරන අය සකස් කර ගැනීම සිදු වෙනවා. එතකොට මේ අරමුණ මුල් කොටගෙන දේශනා කරන්නා වූ සද්ධර්මයක් බුදු සමයේ පවතිනවා. අරමුණෙන් එහාට මුකුත් යන්නේ නැහැ කියලා. රූප අරමුණෙන් ශබ්ද අරමුණට, ශබ්ද අරමුණෙන් ගන්ධ අරමුණට, රස අරමුණට මුකුත් යන්නේ නැහැ. ස්කන්ධ පංචකයෙන් පංචකට මැරෙනවා මුකුත් යන්නේ නැහැ. නමුත් එහෙ යන්නේ නැති වුණාට Tamanගේ අවිද්‍යාව තමයි සතරගත බන්ධනයකට හේතු තියෙන එක. අන්න ඒක පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කරගත්තාම සිදුවෙන එකක් කියන කාරණාව ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න ඕනේ.
එහෙම ඒක තේරුම් ගන්න ඕන. ස්කන්ධ පංචකයෙන් පංචකයට මොකුත් යන්නේ නැහැ උපදිනවා මැරෙනවා. නමුත් ස්කන්ධ පංචකේ උපාදාන කරගෙන බැඳුනොත් අර නැසුනට අනාගතයේ පැවැත්මට අවශ්‍ය සතරක් හැදීම පව් උපාදානය තුළ පින් උපාදානය තුළ ධ්‍යාන උපාදානය තුළ සිදු වෙන්නේ පවේ හෝ පිනේ හෝ ධ්‍යානයේ තුනේම. බුදු සමයේ සද්ධර්මයේ තේරුම් අරගෙන කරන්නා වූ භාවනාවෙන් පරිබාහිර ලෞකික ධ්‍යානයේ පවා මේ උපාදානය සිදු වෙනවා. ඒ නිසායි අපාගත වුණ දෙවියන් අතර බ්‍රහ්මයන් අතර උපන් කාරුත් උපාදානයේ බයං දෙස්වා ජාති මරණ සම්භාවේ. ඔවුන්ට ජාති මරණ හිමි වෙනවා. කොහේ ඉපදුනත්. අන්න බුදු සමය ආර්ය සම්මාදිට්ඨියට පත්වන පුද්ගලයාට අනුපාදා විමුච්ඡanti. උපාදානයෙන් මිදෙන ආකාරය ස්කන්ධ පංචකය තුල හමු වෙනවා. එතකොට උඩ ජාති මරණ සේ කර ගන්න පුළුවන්. අන්නේ හමු කර ගැනීම තේරුම් ගැනීම තමයි මේ සම්මාදිට්ඨියට පත් වෙන ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒ සම්මාදිට්ඨිය තුළ තමයි මට අර ඉන්ද්‍රිය සංවරය විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. තව ටිකක් අපි මේක අරගෙන බලමු. ඔබ ධර්ම ශ්‍රවණය කළාය නම් පොතේ දහම් පෙළේ කන්දක වගේ උගන්වන දහම් පෙළ පොතේ නෙමෙයි තිබෙන්නේ ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කය කියන එක ඔබ පැත්තට කැමරාව හරවලා තේරුම් ගන්න. එතකොට ඔබට බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා ලෝක ජීවත් වෙන්න ගියාපුවාම අරමුණු හයක් මුණ ගැහෙනවා. රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ, ස්පර්ශ අරමුණ සහ අසීමාන්තික වූ තම තමන්ට රුචි පරිදි ධම්ම මනෝද්වාරික අරමුණ. මේ අරමුණු රස විඳිනවට තමයි පංචකාමයේ විඳිනවයි කියලා කියන්නේ. අරමුණ ඇසේ නම් රූපේ, කනේ නම් ශබ්දේ, නාසයේ නම් ගන්ධය, දිවේ නම් රස, කයේ නම් පහස. සිතේ නම් ඉතින් පව්පින් ධාන ඔස්සේ ඕන තරම් දේවල්. දිට්ටි විවිධ. අන්න එතකොට එතන මේ රූප මුල් කොටගෙන ඇති වෙන්නා වූ තම තමන්ට ආවේනික විඳීම් සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනා. ඒවා රූප ශබ්ද ගන්ධ රස වශයෙන් හැඳිනීම් සංඥා. ඒවට එකතු වෙන්නා වූ කැමැති හෝ දුෂ්ට හෝ චේතනා සංචේතනා සංඛාර. පව් හෝ පින් පැත්ත. මේ හතරෙන් කළා වූ කර්තව්‍ය පිළිබඳ වාර්තාකරණය විශේෂයෙන් දැනගැනීමත් විඥාන. පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙන්නේ මේ ස්කන්ධ පංචකය තුළ. පුද්ගලයෙක් ස්කන්ධ පංචකයෙන් පංචකයට මැරෙනවා. නමුත් මරණය පෙනෙන්නේ නැහැ ඊළඟ එක හට ගන්න නිසා. ඒ වගේම මරණයෙන් අවසන් වෙන්නේ නැහැ පෘථග්ජන පුද්ගලයාට ඊළඟ එකට පව් හේතු පින් හේතු තිබෙන නිසා. අන්න මේ ස්කන්ධ පංචකයට අදාළ දේවල් මමත්වෙන් අර ගැනීම තුළ ස්කන්ධ පංචකේ උපාදාන වී හේතු ඉතුරු වී අවසන් වීම තමයි සතරක් හැදෙනවා කියන්නේ. ඒ උපාදානයේ නිසා තමයි ඇහෙන් නම් රූප, කනෙන් නම් ශබ්ද, නාසයෙන් නම් ගන්ධ, දිවෙන් නම් රස, කයෙන් නම් කියලා ඒවට අදාළ මුලාව හේවත් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා හයකට මිනිස්සු බැඳෙන්නේ. දැන් තණ්හාය ජායති සෝකෝ ජායති බයං කියන්නේ අර බැඳුනහම මෙතනින් ඉවර නෑ සසරක් හැදෙනවා. මේ මොහොතේ සතර නිමා කරන්න මෙතනින් එහාට යන කෙනෙක් නැති වුණාට පරම සත්‍යයේදී ඔබට සතරක් ඔබ හදා ගන්නවා. ඒ දුක්ඛේ අඥාන. මේ නිසයි දුක හැදෙන්නේ කියලා දන්නේ නැත නිසා. ඒකට හේතුව ඇහි, කනේ, නාසයේ, රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයට තියෙන මේ නැවත විඳීමේ ඕනකම හේවත් ඇලීම ගැටීම කියන එක තමයි තණ්හාව කියන්නේ. ඇලීමත් තණ්හාව, ගැටීමත් තණ්හාව. ඇලීමට ලෝභ මෝහ කියනවා, ගැටීමට ද්වේෂ මෝහ කියනවා. ඒකට තමයි තණ්හා කියන්නේ. ලෝභ මෝහ කියන්නේ ලෝභය මමත්වෙන් ගැනීම, ද්වේෂ මෝහ කියන්නේ ද්වේෂය මමත්වෙන් ගැනීම. ඇලීම මුලාව, ගැටීම මුලාව. දෙකේම මුලාව තියෙනවා. අන්න ජායති සෝකෝ බයං ගෙනත් දෙන්නේ මේ තණ්හා අනුසයට ඉතුරු කිරීම නිසා. දුක්ඛ. එතකොට ඒක තේරෙන්නේ නැති එක තමයි සමුදය අඥානං කියන්නේ. දැන් ඒ උපාදාන හේතු නැති කරන්න පුළුවන් නම් දුක්ඛ නිරෝධේ ඥානං කියන්නේ දුක නැති වූ තැන උපාදානයේ තණ්හාව නැති වූ තැන. ඒ සඳහා මාර්ගයක් ගන්න පෙරෙනවා නම් දන්නේ නැතිකම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං අයං උච්චති බික්කවේ මිත්‍යා දෘෂ්ටි පෞකාරයයි පෘථග්ජන පින්කාරයයි දෙන්නම මේ දසවස්තුක මේ කියන මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. මොකද පෞකාරය පව් හේතු තියෙනවා, පින්කාරය පින් හේතු තියෙනවා, ධානලාභය ධාන හේතු තියෙනවා. ඒ නිසා වුන් ඉන්නේ අර බුදුන් වහන්සේ වදාළ ආර්ය සම්මාදිට්ඨිය සමගාමීව දුක්ඛ දන්නේ නැති, හේතුව දන්නේ නැති, නැති වූ තැන දන්නේ නැති, මාර්ගය දන්නේ නැති මිත්‍යා දෘෂ්ටියක්. අන්න ධර්ම ශ්‍රවණය කිරීමේදී මේ පුද්ගලෙක් නෙවෙයි ඉන්නේ. සාමත සමාජයේ පුද්ගලෙක් හිටියට මේ අරමුණෙන් අරමුණටයි මේක මැරෙන්නේ. රස විඳින්නේ අරමුණ.
අරමුණ හටගෙන නැතිවෙනවා මමත්වෙන් ගැනීමෙන් ඇලීම ගැටීම මුලාව හටගන්න එක නන්දිය. නන්දිය කියන්නේ තණ්හාවට නැත්නම් ඇල්මට නම. නන්දිය පෞද්ගලික වැඩක්. එතකොට ඒ විදිහට ස්කන්ධ පහෙන් පහට හිතට එන අරමුණ විඳින්න ඕනෑකම තුල සතරක් හැදෙනවා කියන කාරණාව තේරෙනකොට ඒ අනාගතයට තැබීම තමයි මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම තමයි දුක. ඒකට හේතුව අර තණ්හා කරන එක නිසා තමයි හටගන්නේ ආපහු. එහෙනම් ඇසේ රූප තණ්හාව, කනේ ශබ්ද තණ්හාව, නාසයේ ගන්ධ තණ්හාව, දිවේ රස තණ්හාව, කයේ පොට්ටබ්බ තණ්හාව, සිතේ ධම්ම තණ්හාව, ඒ තණ්හාවල් නැති කිරීම ඒ මොහොතේ කරන්න ඕනේ. නමුත් එබඳු අවබෝධයක් පෘථග්ජන අර මේ නියත මිත්‍යා දෘෂ්ටිකයටත් නැහැ, දසස්තුක සම්මාදිට්ඨිකයටත් නැහැ. අන්න මේක තේරෙනකොට තමයි ආර්ය සම්මාදිට්ඨිකයෙක් වෙනවයි කියලා කියන්නේ. ස්කන්ධ පංචකය තුලද හේතුව නැතිව තන මාර්ගය විග්‍රහ වෙන්නේ. පොත තුල නෙවෙයි, ජීවිතය තුල නෙවෙයි, අරමුණක් තුල. අන්න එතකොට ඒ පුද්ගලයාට චතුස්සත්‍ය සම්මාදිට්ඨිය ලැබෙනවා. ස්කන්ධ පංචකය හටගෙන නැතෙනවා ලෝකේ ජීවත් වෙන්න. Taman අල්ලා ගන්න ඇලෙන ගැටෙන ආකාරයෙන් තමයි සතරට බැඳීමවත් උපාදානය සිදු වෙන්නේ. ඒ නිසා තමයි නැවත හටගන්නේ. පුනබ්බව හටගන්නේ මේ උපාදානය වීමෙන්. උපාදානයක් නැත්තම් පුනබ්බව නැහැ. අනුපාදාය මුච්ඡanti. එහෙනම් උපාදානය නොකර අවසන් කරන්න අවශ්‍ය මාර්ගයක් බුදු සමයේ පෙන්වනු ලබනවා. ඒක සිදු වෙන්නේ ස්කන්ධ පංචකය තුළ නම් උපාදානිය නොවන්නත් ඕනේ ස්කන්ධ පංචකය තුළ. ස්කන්ධ පංචකය තුළ රකින සීලයක් පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ශික්ෂාපදවල නැහැ. ස්කන්ධ පංචකය තුළ කරන භාවනාවක් අර කෙලෙස් යටපත් කරන්නා වූ අත්ගලමතාන යෝගීන්ගේ භාවනාවෙත් නැහැ. ඒ දෙක තේරුම් ගන්න වෙනවා. මේක ස්කන්ධ පංචකය තුළ විදර්ශනා. විදර්ශනා භාවනාව ස්කන්ධ පංචකය තුළ පවතින්නේ. අරක ස්කන්ධ පංචකයක් දන්නේ නැහැ. එන අරමුණ වෙනත් අරමුණකින් යටපත් කරගැනීමේ වෙනස් සමාධියක් උපදවා ගන්න එක. මෙන්න මේ කරුණ වැටහෙනකොට ඔබට පුළුවන්කමක් තිබෙනවා බුදුන් වහන්සේ වදාළ පරිදි දුක කියන්නේ ලෙඩ වෙන්නේ මහලු වෙන එක විතරක් නෙමෙයි. මෙල ක්ලේශ පරිදාහය කියලා එකක් තියෙනවා. සිතට එන්නා වූ තැන්වල දැවීම් තැවීම් කියලා එකක් පවතිනවා. එහෙම නැත්නම් ඒකට අපි කතා කරනවා මානසික දුක කියලා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේවෙන් දැවෙන එක. එතකොට ඒවා ලෝකේ නැහැ. තම තමන් ඒවට අදාළ ඇලීම් ගැටීම් ඇති කරගත්තාම අදාළ කරුණවලදී ඒවා හිත ඇතුලේ තිබී නැවත එනවා. හිත ඇතුලට තැබුවේ අපි. අන්නේ හිත ඇතුලට තබන එක තමයි එතකොට හේතුව කියන්නේ. තිබුණ කොටස ඔක්කොම ඇවිදින් ඉවර වෙන්න ඕන, ආපහු නොතබා ඉවර කරන්න පාරක් ගන්න ඕනේ. මේ මොහොතේම තැබීම එක කාරණයක් නම් නොතැබීමත් කරන්න පුළුවන්. තැබීම ප්‍රදත්තනයාගේ විහරණය එකට කියනවා පමාද විහාරී කියලා. නොතැබීම ඉදිරි කාරණාවට සම්බන්ධ වෙනවා. මම පැහැදිලි කරන්නම් ඉදිරියේදී. ඔබ ඊළඟ මේ ධර්ම දේශනාවේ ඊළඟ කාරණේ තියෙනවනේ යම් පැහැදිලි කරන්න කියලා යම් දෙයක්. එතකොට මෙන්න මේ කරුණ තේරුම් ගැනීමේදී අප විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් තුළ ස්කන්ධ පංචකයේ ඉපදීම මැරීම නම් වූ සියුම් ධර්මතාවය නොදන්නා කාරණය තුළ ඒකට එන කාරණේ තුළ ඇලෙමින් ගැටෙමින් මොලාවෙන් මමත්වෙන් ගනිමින් අපි සසරක් හදමින් සසර දුක් ගොන්නට වැටෙමින් ඉන්නවා. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සංභවය. උපාදානන්නේ අවුරුද්දට එකයි නෙමේ, ජීවිතේට කාලෙටම එකයි නෙමේ, ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණට. උපාදානය වීම තමයි තණ්හා වලින් පස්සේ ප්‍රතිඵලය. තණ්හා නම් උපාදාන බව. අරමුණ තුළ බලන්න වෙනවා. අන්න මේක තේරෙනකොට ඔය චතුස්සත්‍ය අවබෝධ වේවා කියලා හැමදෙනාම ඔය පුණ්‍යානුමෝදනා පත්‍රිකාවල ප්‍රකාශනවල කරනු ලබන්නේ. මට නම් ඇති වෙලා එක තියෙන්නේ. ඕක උතරම් කියන්න දෙයක් නැහැ. ඒක ප්‍රාර්ථනා කළාට වෙන්නේ නැහැ කාටවත්. මේ ස්කන්ධ පංචකය තුල දුක හේතුව නැති උතන මාර්ගය තේරෙන්න ඕන. පේනවා නෙමෙයි නුවණින් වැටහෙනවා. එතකොට එහෙනම් ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධයක් බවට පත් වෙන එක තමයි දුක. උපාදානය වීමට හේතුව තණ්හාව. හැබැයි ස්කන්ධ පංචකයේ උපාදාන නොකර අවසන් කරන්න පුළුවන්. මේ දුක නැති උ තැන ඒකට මාර්ගය ඊට පස්සේ ගන්න ඕන.
උපාදානයෙන් දුරු වූ තැන උපාදානය දුරු කිරීම සඳහා ගන්න ඕන මාර්ගය. ඉතින් මේක තේරෙනවට නේ චතුස්සත්‍ය තේරෙනවායි කියන්නේ. චතුස්සත් සම්මාදිට්ඨිය කියලා කියන්නේ. තේරුම් ගත්ත පුද්ගලයා තවදුරටත් සසරේ ඇවිදින එක හදයිද? අපි බොහෝ අය හිතන් ඉන්නවා මේ ලබාගත් ජීවිතේ වගේම අපායත් මෙහෙම එකක්, දිව්‍ය ලෝකෙත් මෙහෙම එකක්, බ්‍රහ්ම ලෝකෙත් මෙහෙම එකක්. එහෙ ගියාම අපට ඕන වෙලාවට මෙහෙට එන්න පුළුවන් කියලා. නෑ. අපට මැරෙන්න බෑනේ ඕන වෙලාවට. මැරෙනකල් ඉන්න ඕන. ඒ වගේ ගිය තැනක් නැත්නම් කර්ම ශක්තියකින් උපදින්නේ චුත වෙනකල් ඉන්න ඕන. මිනිසුන් පාපයට පිනට ධානයට අනුව මරණාසන්න මොහොතේ චේතනාවෙන් ප්‍රතිසන්දිය ලබන්නේ. මිනිසුන්ට ඒක පාලනය කරන්න පුළුවන්. නමුත් අපාගත සත්‍යයා කාගන මැරෙන්න ගිහින් තියනවා කියලා කියන්නේ ඒක ගෙවුනහම අල්ප වූ රජස් තියෙන නිසා අපහු හීන දීන ප්‍රතිසන්දියකට එනවා හැරුණාම අංග සම්පූර්ණ මිනිසත් බවක් ලබනවා කියන්නේත් නැහැ. ආයෙත් පව් කරලා පල්ලෙහාට යනවායි කියලා. දෙවියන් නිවන කියලා එතන හිතන් ඉන්නවා පින් ඉවරුනහම චුත වෙනවා. ඒක යන පැත්තන අපාගත වෙන්නත් පුළුවන් කොහෙද කියන්නත් බෑ. බ්‍රහ්මයින් ධානය ඉවරුනහම චුත වෙනවා හීන ප්‍රතිසන්දිට යනවා කියලා ඉවරුනහම නියත වශයෙන්ම අපිට මේ අරමුණු කරලා මිනිසත් බවට එන්න පුළුවන් කියලා තනක් උගන්වන්නේ නැහැ. බෝසතාණන් වහන්සේට ඇරුණහම මිනිසුන්ට නම් සමහරට දියුණු මානසිකත්වයෙන් පුළුවන් වෙයි කාටවත්. ඒ නිසා මෙතනින් එහා පැත්තට සසරේ අතරමං වීම සිද්ධ වෙන්නේ. ලබාගත් අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් සසර අනන්ත සසරට එකතු වීම. මොකද මේ වර්තමාන සමාජයේ මිනිසත් බවට එන්නට ඒ තරම් පහසු නෑ. පෙර සමාජයේ නම් ඒ පිළිබඳ මොකක්වත් පාලනයක් තිබුණේ නැහැ. නිසා පවුලකට 7-8 දෙනා 4-5 දෙනා දරු සම්පත් තිබුණා. නමුත් නූතන යුගයේ දරු සම්පත සීමා කරන් තිබෙනවා. උපදින දරුවොත් මරනවා. ඒ දරුවන් හදන්න තියෙන කාරණාව සකස් කරන තියෙන දරුවන් නොඅදා ආස්වාදයේ විඳින්න විද්‍යානුකූල දියුණු ක්‍රම ඔස්සේ මිනිසත් බවට පහර ගහන්නමයි යොදාන තියෙන සේරම. බුදුරජාණන් වහන්සේ වදාරනවා මිනිසත් බව ලැබ සදහම් හමු වෙන්න ඕනයි කියලා. ඒ නිසා මේ ඇදිලා තියෙන්නේ ලෝතරයිය ඒක අතහැරලා ඊළඟ සැරේට ඇදෙයිද කියන්න බෑ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසායි තමයි බුදුන් වහන්සේ වදාළේ මිනිසත් බවල සදහම් හමු වුණොත් සදහම් විසරණින් දුකින් ගැලවෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා. නමුත් අපි ඉතින් ඊතරම් ගණන් ගන්න නැතුව එහා පැත්තට සංසාරයත් ප්‍රාර්ථනා කරනවා නිකන් අපිට හිතන විදිහට යන්න පුළුවන් වෙයි කියලා. මේ මුලා වූ සත්ත්ව කොට්ටාසේ සංඛ්‍යාව ගණන් කරලා කියන්න බෑ. පේන සත්තු ගණන් කර හැකි ඕපාතික ප්‍රතිසන්දි ගණන් කරන්නත් බෑනේ. ඒ නිසා සසර කියන එක ඉතා භයානකයි කියන එක තේරුම් ගන්න ඕනේ. ඒකෙ මිදෙන්න තැනක් කොහෙවත් නැහැ ඔහෙ. ඒ වගේම ආපහු ප්‍රාර්ථනා කළාම හැට එන්නත් ලේසි නෑ. මොකද ඔය හැම සත්ත්වයාටම මව කුසක් දෙන්න මෙහි අම්මලා සූදානම් නැහැනේ. අම්මලා සූදානම් වෙන්න ඕනේ ඒකට. දරුවෙක් බාර ගන්න. Taman එතෙන්ට සම්බන්ධ වෙන්න ඕනේ. මේ தත්ත්වයන් තේරුම් ගත්තාම ලැබී තිබෙන අවස්ථාව ඉතා අර කෛරාටික චේතනාවෙන් නොකියවත් කලදුටු කල වලයිහ ගන්න ඕන එකක්. එහෙනම් ඉන්ද්‍රිය සංවරය දැන් මම කතා කළානේ බලන්න මේ ගාථාව අරගෙන සිංහලෙන් මොකද පෙන්වන්නේ? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතින් සංවර වෙන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙන්න පුළුවන්. ඔබ දන්න පරිදි නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි. එහෙනම් අපිට මේ ඉන්ද්‍රිය සම්බන්ධයෙන් ටිකක් විග්‍රහ කරගන්න වෙනවා. මොකද තියෙනවා ඉඳුරන් බිඳ බැලීම කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් අරමුණට එකතු වීමට කියන නම් ටිකක් තියෙනවා. මේ ඔක්කොම විග්‍රහ කරගන්න එතකොට හමු වෙනවා. මජ්ක්‍ධිම නිකාය තුළ පවතිනවා ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. පැය දෙකක ධර්ම දේශනාවකුත් වසරකට හමාරකට පෙර මගේ තිබුණා. මේක බුදුන් වහන්සේ සහ වෙනත් කෙනෙක් අතර ඇති වුණා වූ සාකච්ඡාවක ප්‍රතිඵලය. පාරාසාරිය කියන්නා වූ මේ දර්ශනයන් ඉදිරිපත් කරන බමුණෙකුගේ ශ්‍රාවකෙක් තමයි උත්තර කියන්නේ. උත්තර මානවකයයි බුදුන් වහන්සේ අතර ඇති වුණා වූ සාකච්ඡාවක් තමයි එකට පදනම් වෙන්නේ. පාරාසාරිය බමුණාගේ ඉන්ද්‍රිය භාවනාව බුදුරජාණන් වහන්සේගේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. පාරාසාරිය බමුණා ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද ඔව් කොහොමද? ඇසෙන් රූප නොබලා සිටිය යුතුය. කනෙන් ශබ්ද නාසා සිටිය යුතුය. අන්න ඔවුන්ගේ භාවනාව. අර මොහුන නොදී ඉන්න එක.
බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙනම් ඉතින් උපතින් අන්ධ පුද්ගලයා, බිහිරි පුද්ගලයා ඉන්ද්‍රිය වැඩුච්ච එකේ දමණය වෙච්ච කෙනෙක්. ඇයි? රූප පේන්නෙත් නැහැ, ඇස් අන්ධ නිසා සද්ද ඇහෙන්නෙත් නැහැ. උත්තර මානවකයා කටපාතර හරවා ගත්තයි කියලා තිබෙන්නේ. අන්න අන්නේ ශාසනවල ඔය අරමුණට මුහුණ නොදීම කියන එක අනේ ශාසනවල තිබුණේ. අපේ රටෙත් ඔක බෞද්ධ භාවනා කියලා උගන්වනවා ඒ වුණාට. නමුත් අනතුරුව තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේලාම තාම මේක විග්‍රහ කරනවා. ඉන්ද්‍රිය කියන්නේ මොනවටද? ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන වෙනවට. ඔබට ඉන්ද්‍රිය 6ක් තියෙනවා. මේ ගාථාවේ 7ක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය 7ක් නෙමෙයි ආකාර 7ක්. කය වචන සිත කියලා ගත්ත නිසා ඒක. ඇස කන නාසය දිව කය වචන සිත. එහෙමයි ඒක අරන් තියෙන්නේ. අර වචනත් අමතරව දාලා තියෙනවා. දැන් ඔබ බෙදා බලන්න. ඔබේ ඇස රූපයට ප්‍රධානයි. ඉන්ද්‍රිය කෙනකේ තේරුම ඒක තමයි. ඇස බලන්න, කන අහන්න, නාසය විඳින්න, ගන්ධ සුවඳ, දිව රස විඳින්න, කයස පහස විඳින්න. වචනයත් පවතිනවා එතන. වචනේ සංවරයක් නැති සහ සංවරය, වචී සංවර අසංවර කියලා. ඒකිනුත් සමාජයට යහපතක් කරන්නත් පුළුවන්, දමල ගහන්නත් පුළුවන්. සිත පව්පින් ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ ධාන ඕන දෙයක් ඔස්සේ ධම්ම. දැන් මේ ඉන්ද්‍රයන්ට හම්බ වෙන අරමුණු වලට එකතු වෙනවා ඔබ. කාමයේ විඳිනවා කියන එකේ තේරුම රූපයේ සැපයි, ශබ්දයේ සැපයි, ගන්ධයේ සැපයි, රසයේ සැපයි, ස්පර්ශයේ සැපයි කියලා තම තමන් සැප හෝ දුක් හෝ වශයෙන් අරගෙන ඒවට එකතු වෙනවා, ඇලෙනවා, ගැටෙනවා. මේකට කියන නම දන්නවද ඔබ? වැරදි අදහසකින් ගන්න එපා. ඔබ මේක පාවිච්චි කරන්නේ කායික සම්බන්ධය සඳහා විතරයි. කායිකව දෙදෙනෙක් එකතු වීමට ඔබ කාය සංසර්ගය කියන. නමුත් දස්සන සවන සමුල්ලාපන කියලා පැහැදෙනවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හැම එකෙන්ම අරමුණට එකතු වීමට බුදු සමයේ සංසර්ගය කියනවා. අරමුණේ ඇලීම. එක්විය සංඛ්‍යාන් එකතු වෙනවටනේ. අරමුණ හා එක්වීම. එතකොට එහෙමනම් පෘථග්ජන හැමෝම ඇසෙන් රූපය ප්‍රියයි මනාපයි ප්‍රියමනාපයි කියලා ගන්නවා නම් ඔහු රූප තණ්හා කියන්නේ දස්සන සංසග්ග. කනින් ශබ්දේ මිහිරි අමිහිරි වශයෙන් ඇලෙනවා ගැටෙනවා නම් එතකොට සවන සංසග්ග. නාසයේ දිවකය කියන ඔක්කොට නාසයේ දිවකය කියන එකට සමුල්ලාපන කියන වචනේ පාවිච්චි කරන්නේ නාසය දිවකය කියන තුනෙන්ම අරමුණට එකතු වීම. අනතුරුම කාය. සයවිධ සංසර්ගය. එතකොට එක ක්‍රියාවකින් වෙන් වෙලා හිටිය අර බ්‍රහ්මචාරී කියලා කතා කළාට අනිත්යන් මේ ලෝකේ ඉන්න ඔක්කොම අහු වෙනවා. ඉන්දියානු සමාජයේ විවාහයට එකතු නොවන එක බ්‍රහ්මචාරී කියලා වදාළාට බුදුරජාණන් වහන්සේ බමසර කියන්නේ මේ தත්ත්වයේ තේරුම් අරගෙන මේ ඔක්කොගෙම මිදෙනවට. මේ අරමුණේ මුලාවෙන් මිදෙනවට. එහෙමනම් අන්න ඔබට දැන් මේ ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ඔබට මේ ඉන්ද්‍රිය තිබුණාට ඔබ කුඩා කාලේ ඉඳලා මේ ඉන්ද්‍රිය ඔස්සේ මොකද කළේ? තම තමන්ට රුචි අරුචි පරිදි ඉඳුරන් බිඳ බැලුවා. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඉඳුරන් බිඳ බලනවා කියන්නේ ඇසෙන් රූපයට, කනෙන් ශබ්දයට, නාසයෙන් ගන්ධය, දිවෙන් රසට අහු වෙනවායි කියන්නේ. ඔබ මෙතනදී හිතන විදිහක් තියෙනවා. ඔබ විඳින්නා වූ සැප මේ බාහිර තිබෙන රූපයක තියෙන්නේ කියලා. තිබෙන්නේ කියලා ඔබ හිතනවා. ඒ තමයි ඔබේ චින්තනය. එයයි අපි විඳින්නේ කියලා. ඒ නිසා ඔබ ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් දෙපැත්තෙන්ම ගන්න, ඉදිරියෙන් පේන ස්ත්‍රී පුරුෂ කියලා විරුද්ධවාදීන් වශයෙන් ගන්න. ස්ත්‍රී නම් පුරුෂ, පුරුෂ නම් ස්ත්‍රී කියලා. ඔබට ඉදිරියෙන් තියෙන දේ පේනවා. ඔබට මේක පේන්නේ කිසියම් සංයමයකින් යුක්ත ඇඳුමකින් යුක්ත වෙලා. ඔබ ඊට එහා හොයනවාද කියලා අපි නෙමෙයි දන්නේ, ඔබයි. ඒ ඇඳුම එහා, ඇඳුමට එහා යමක් හොයනවාද? අපි එහෙම හිතමුකෝ බාහිර වස්තුවක එහෙම කෙනෙක් ඉන්නවා කියලාවත්.
චිත්‍රපටයක් ගන්න. නාට්‍යයක් ගන්න. දැන් ඒකේ තියෙන සෙවණැල්ලක් පමණයි. ඔබ දන්නවා ඒක සෙවණැල්ලක් කියන්නත්. නමුත් ඒකේ ඔබ හොයන්නේ නැද්ද යම් දෙයක්? ඒ අනුව ඔබේ හිතේ යම් අදහසක් උපදින්නේ නැද්ද? එහෙම නැත්නම් ඔයිටත් වඩා ගන්න සීන ලෝකේ. ඔබ ඔය ප්‍රිය කරන අප්‍රිය කරන සියල්ල හීනෙන් මුණ ගැහෙනවා. බාහිර ද්‍රව්‍ය රූපද වට යාපෝ තේජෝ තියෙන. බාහිරේ නම් ස්ත්‍රියක් පුරුෂයෙක් ඉන්නවත් කියමුකෝ නිර්වස්සිරුවක්. දැන් දැක්කත් අර ආස්වාදේ නැද්ද? තමන් විදින එක. සමහරට එළියේ නීති පනවලා තියෙන නිසා විඳින්න බැරි දේවල් අපූර්වට හීනෙන් ඔබට විඳින්න පුළුවන්. තානමක් නැහැ. දැන් ඔබ විඳින්නේ මොකද්ද? ඔබ කීවට ඉදිරියෙන් තියෙන දේ විඳිනවායි කියලා සිහිනෙන් ඔබ විඳින්නේ ඔබේ සිතට එන දේ නේද? දවල්ටත් ඔබ විඳින්නේ ඉදිරියෙන් තියෙන එක නෙමෙයි ඔබ හදාගත්ත දේ කියලා තේරුම් ගන්න කොතරම් දියුණු නොවනක් ඕනේද? ඉන්ද්‍රිය සංවර කරගන්න. මොකද මේ ඉදිරියෙන් දේවල් වල තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට ඒක නවත්තන්න බෑනේ. තියෙන දෙයක් නැති කරන්න බුදුරජාණන් වහන්සේට බෑ. උන්වහන්සේ වදාරනවා පුරුෂයාට නැත්නම් ස්ත්‍රියට කාමය කියන්නේ සංකල්ප රාගය. ඒ ලස්සන වචනයක් ඒක. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියන එකේ තේරුම බාහිර රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ඇති කාමයක් නැහැ. ඒවා ආශ්‍රයෙන් තමන් හිතේ හදාගත්ත අරමුණක් සූප්ප කරන එක. තලුමරණ එකටයි කාමය කියලා කියන්නේ කියලා. මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මානම් පැහැදිලි කරන්න මෙහෙමයි. ඔබට සැප දුක් සියල්ල නින්දේදී හමු වෙන්න පුළුවන්. ඒවට අදාළ විඳීම් නැද්ද? අවදි වෙලා බැලුවම ඔබ කොහෙවත් ගිහින් තියනවද? බාහිර ලෝකේ කවුරුත්ම ඔබට හම් වෙලා තිබෙනවද? එහෙනම් ඒ වින්දනයේ තිබෙන සිතුවිල්ල නේද? මේ ආශ්‍රයෙන් ඔබට හිතන්න පුළුවනිද? චිත්‍රපටයක් තුළ නාට්‍යයක් තුළ පේන දෙයින් ඔබ බලනවා කියන්නේ ඒව ආශ්‍රයෙන් ඔබේ හිතට එන දේ බලන්නේ. මේකේ කාමයන් නැති කෙනාට බලන්න දේවල් ඕවෑ නැහැ. චිත්තාභ්‍යන්තරයේ අවුස්ස ගන්න කාමයන් නැති පුද්ගලයාට ඕවෑ බලන්න දෙයක් නැතුව යනවා. අර නේතේ කාමයානි චිත්‍රානි ලෝකය කියන්නේ ඒකයි. ඒ ආශ්‍රයෙන් හිතන්න බාහිර ලෝකේ තියෙන දේවල් ඔබට තියෙනවා කියලා හොඳටම පේනවා. අතටත් අහු වෙනව ඕන දෙයක්. නමුත් මියගේ පුද්ගලයාට අතපය තියෙනවා හැකන තියෙනවා අහු වෙන්නේ නැහනේ. ඒ නිසා අතේ ඇසේ කනේ නාසයෙන් අහු වෙන්නේ සිතට. එහෙනම් තථාගතයන් වහන්සේ වදාරනවා එකිනෙකට වෙනස් අරමුණු ගන්න පුළුවන් ඉන්ද්‍රිය පහක් මනුස්සයින්ට තිබෙනවා. මේ ඉන්ද්‍රිය පහ මගින් සිත ක්‍රියාත්මක කරනවා. සිත අරමුණු රසය විඳී. දැන් මොකටද මම මේ එන්නේ? ඔබ ඉන්ද්‍රිය සංවරය ඉල්ලා හිටිනවා මගෙන්. ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා පෙන්වන්න මම මේ එන්නේ. එතකොට ඉන්ද්‍රිය කියන්නේ එකට එක ප්‍රධානත්වයේ දරනවා. රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට, ඇස කන නාසය ප්‍රධානත්වයේ දරනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඉඳුරන් පිනවීම කියලා කතා කළාට එතකොට අපි පස්දොර පිනවනවා කියන සම්මත වචනේ ගැඹුරු අර්ථයේ පස්දොරෙන් සිත පිනවනවා. නම් පස්දොරෙන් සිතින් දුක් විඳිනවා, පස්දොරෙන් සිතින් පිනවනවා. අන පස්දොරක් උදව් කරගෙන බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස අරගත්තාම මනෝද්වාරික පස්දොරක් හැදෙනවා. මේ ඇස කන නාසය දිවකයට හම්බ නොවුනට නිින්ද ගියන් පසුව ওই ලෝකේ තියෙනවා හිතේ. මෙන්න මේවට ආධ්‍යාත්මික ආයතන කියලා කියනවා. කුඩා දරුවෙකුට මේ ලෝකේ ගස්වැල් අම්මා තාත්තා කවුරුත් නැහැ උපදිනකොට. අනතුරු ඒවායින් ආශ්‍රයෙන් හදා ගැනීම තුළ ඔහුට අදාළ ලෝකයක් තියෙනවා. දැන් නිින්ද යනවා කියන්නේ මේ ලෝකේ අතහැරලා අර ලෝකෙට වැටෙනවා. ඔබට හිතන්න බැයිද මරණයටපත් වෙනවා කියන්නේ මේ ලෝක අතහැරලා අර ඉඳුරන් සහිත ලෝකෙට වැටෙන එක කියලා. එහෙනම් බාහිරෙන් වැරදි කරලා ඉඳුරන් සහිත ලෝකේ හීන ලෝකේ හදාගත්තොත් වැරදි ලෝකයක්. කපා ගන්න, කොටා ගන්න, ගහ ගන්න, මැන ගන්න, බොරු කරන, පලි ගන්න ඒ ඔබේ ලෝකයයි. ඔබේ ලෝකෙට මරණයෙන් පසු යනවා. ආයකට මොනවවත් තියෙන්න ඕනේ නැහැ, උපාදාන විතරයි තියෙන්න ඕන. මවකුසක් ලැබුණොත් ඊට අදාළව මිනිසෙක් හෝ සතෙක් වශයෙන් කයක් හැදේ. නොලැබුණොත් ඕපාතික ප්‍රතිසන්දිය ලැබෙයි දුගතිගාමීත්වය කියලා කියනවා. දැන් නින්දෙදි කයක් ඕනේ නැහැ නේ විඳින්න. අන්න ඒ වගේ හදාගත්ත ලෝකෙ විඳවන්න ආයෙ මොකුත් ඕන නැහැ. නින්දට අදාළ සියලු දේවල් පේනවා වගේ තමන්ගේ දුකට, වෛරයට අදාළ දේවල් පෙනෙමින් විඳවන්න ඕන.
එනිසායි මම කියන්නේ මිනිසුන් ජීවත් වෙන්න ගිහින් මෙහිදී අපායක් හදාගෙන ඒකට යනවායි කියලා. බොහෝ දෙනාට තාම තේරෙන්නේ නැහැ පිළිගන්න. ඒකෙන් මම කියන්නේ හැම එකක් නැහැ කියලා. නැහැ හෝ තියෙනවා නෙවෙයි. හදා ගන්නවා කියලා කියන්නේ. තන අවශ්‍ය නැහැ අපට. ඇත්තද බලන්න තේරුම් ගන්න. හොඳයි මිනිසත් බව ලැබ. අපි සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරනවා. හැම කාලයේ ධනයේ ශ්‍රමයේ පරාර්ථකාමීත්වය යොදනවා. එවිට අපට නිින්ද ගියාපම පාලි ගන්න එකක් වෙන්නේද? විසං ගහන එකක් වෙන්නේද? ඒවා කරන්නේ නැත්නම් අන්න බෞද්ධයින් සඳහා පෘථග්ජන බෞද්ධයින් සඳහා ජීවිත අවසානයේදී පිරිත් දේශනාවක් කිරීම තුළ උපදවා දෙන්න හදන්නේ මේ පිනින් පරලෝ යාම. එතකොට මව කුසකට ප්‍රතිසන්දියක් ලැබුවොත් නැත්නම් උපපාතිකයි දෙවියන් අතරට. දැන් අර ඇතුළත ඉන්ද්‍රිය ලෝකයක් තියෙන නිසා සිතේ ලෝකයක් තියෙන නිසා නේද ආපහු එයාට විඳින්න තියෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ආධ්‍යාත්මික ආයතන 6 දුක්ඛ සත්‍ය බව කිය යුතුය කියලා දේශනා කරලා තියෙන්නේ. බාහිර දේවල් ආශ්‍රයෙන් සිතේ ඇහැ කන නාසය දිව හදාගත්තාම ඒක ඉවර කරන්න බෑ. එහාට තියෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය නැති වෙන්න ඕන පරලෝ යන එක නවත්තන්න. බාහිර ඇහැ කන නැති වෙන්න ඕන කියන එක නෙවෙයි. ඔබ අහලා තියෙන රහතන් වහන්සේට හීන පේන්නේ නැහැ කියන වචනයක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය නැහැනේ. ආධ්‍යාත්මික ආයතන නැහැ. ඉස්සෙලා. එහෙනම් අපි මේ ලෝකෙත් එක්ක ජීවත් වෙන්න ගිහින් මේ ලෝකෙට ඇලීම් ගැටීම් කිරීම තුළ හදා ගන්නා වූ ලෝකයක් සිත තුළ හට ගන්නවා. ඒක පරලෝට බලපානවා. පවෙන් බලපානවා, පිනෙන් බලපානවා, ධානයෙන් හදාගන්නේ සිත තුළ ලෝකයක්. බුදුදහමේ භාවනාවෙන් තොරව, විදර්ශනාවෙන් තොරව. එතකොට ඒකත් රූපී අරූපී බඹතල් වලට ප්‍රතිසන්දි. මේක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම දැන් එහෙනම් අපට තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය සංවර කරගන්නේ කොහොමද කියලා පෙන්නනවා. අන්න චක්කුණා සංවරෝ සාදු. සාදු සෝතේන සංවරෝ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් වචනෙන් බුදුන් වහන්සේ වදාළ පරිදි සංවර වෙන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවා. මේ ගැන කතා කරන්න පුළුවන් දසවස්තුක සම්මාදිට්ඨිය තුළ නෙමෙයි ආරි සම්මාදිට්ඨිය තුළ. ස්කන්ධ පංචකය තුළ, ඇස තුළ, කන තුළ, නාසය තුළ. පංචශීලයේ සිට උපසම්පදා සීලයේ දක්වා ස්කන්ධ පංචකය තුළ නෙමෙයි සංවර වෙන්නේ. ඒ නිසා ඒක ඒ වගේ කතා කළත් බණ පොතේ තියෙන සිද්ධියක් වශයෙන් කතා කරනවා යනවා අපි පිළිබඳ මේ දැක්මක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඔබ කරන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණට අහු වෙන එක ඉඳුරන් බිඳ බැලීම. ඒකට කියන්නේ. එහෙම නැත්නම් ඉන්ද්‍රිය අසංවරය. එහෙම නැත්නම් ඉන්ද්‍රයන්ගෙන් අරමුණට එකතු වීම. සයවිද සංසර්ගය. සයවිද සංසර්ගයේ ප්‍රතිඵලය තමයි මනෝලෝකය. බාහිර ලෝකයෙන් ඒවට එකතු වෙලා ඇලීම ගැටීමේ ප්‍රතිඵලය තමයි ඒව නැතුවට ලෝකයක් හැදෙන එක. ඉතින් මේ හදාගන්න ලෝකේ පීඩාවක් නැත්නම් ඔහුට පරලෝ පීඩාවක් නැහැ. හදාගන්න ලෝකේ පීඩාවක් නම් ඔහුට පරලෝ පීඩාවක්. ඒ නිසා තමන් දුස්චරිතයන් කරලා නින්දෙන් පේනකොට ගිනිදැල් පේන්න හදාගත්තොත් තව කොහෙවත් අපායක් ඕන නැහැ. ඒ ගිනිදැල් වලට තමයි ඔහු වැටෙන්නේ ඊට පස්සේ. අනිත් අයට පේනුනේ නැති වුණාට ඒ ගිනිදැල් වල දැවෙනවා ඔහුට දැනෙනවා. මිනිසුන් වෙනුවෙන් කාලය ධනයසම කැප කරලා පරාර්ථකාමී චර්යාවක් හදාගත්තොත් ඔහුට වැටින් දෙයටනකොට ඔහුට බාහිර ලෝකයක් හදන්න ඕනේ. ඒ ලෝකේ තමයි ඔහුට ක්‍රියාත්මක වෙන්නේ. මේ අනුව මේ Taman හදාගත්ත මනසින් යන ගමනක් මේ පරලෝක කියන එක තේරුම් ගන්න වෙනවා. ඉතින් ඕකට බාධා පවුනන උදහස් ළමා කාලෙන් ඔබට හම්බ වෙලා ඇති. නමුත් මේ තමන් හිතන මට්ටමින් තමන් වගේ කියන අදහසකින් අනිත් ලෝක ගැන හිතන්නේ නැතිව බුදුන් වහන්සේ වදාළ පරිදි මේ ගැඹුරු තැන් කෙරෙහි ගම්බීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුන් කමති කියන ඔස්සේ ප්‍රඥාස යොමු කරන්න. දැන් කොහොමද අපි එහෙනම් මේ ඉන්ද්‍රිය සංවර කරගන්නේ? ඒක ඊළඟට අහන්නේ. මම පොඩි කතාවක් කියලා ඊටු ටික විස්තර කරන්න. මේ කතාව දිග කතාවක් ඒ වුණාට කෙටියෙන් කියන්න ඕන. ඔය සද්ධර්ම රත්නාවලියේ පවතිනවා පෙරබුදුවරයෙක්ව සම්බන්ධ වෙච්ච කතාවක් පොට්ටිල කියලා හිමිය නමක වගේ. උන්වහන්සේ බොහෝ දිනක් පිරිස හදාගත්ත ගුරුවරයෙක්. නමුත් උන්වහන්සේට ඇතුළත සංවරය කරගන්න බැරි වුණා. මේක බුදුන් වහන්සේ දකිනවා ඒ කාලේ හිටපු. විපස්සී බුදුන් වහන්සේ වෙන්නේ නැද්ද?
එනිසා උන්වහන්සේ ඉස්සරහට එනකොට ඔහුට ඇනුම් පදයක් කියනවා. තුච්ච පොට්ටිල හිස් පොට්ටිල මෙහෙ එන්න කියලා. ඒ කියන්නේ ඇතුළතින් තමන් හිස් ආධ්‍යාත්මිකයක් නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා ඇයි මට එහෙම කතා කළේ කියලා. ඒ නිසා දිනක් පිටත් වෙලා යනවා. කාටවත් නොදන්නවා. ගිහින් යන්නේ 39ක් වාසය කරන විවේක තැන තුනකට. වැඩිහිටියාගෙන් ඉඳලා පුංචි එක්කෙනා දක්වා මෙයාව අඳුරනවා. මට පිහිට වෙන්න කියලා කියනවා. ඔබ වහන්සේට කොහොමද අපි පිහිට වෙන්නේ? ඔබ වහන්සේනේ අපේ ගුරුවරයායි කියලා සේරම පල්ලෙහාට එවනවා. මොකද මේ යම්කිසි මානෙක ඉන්නේ මෙයා. තිස්සන්න අන්තිම බාල කෙනෙක්. ඔහු ගීකරුවන් පරීක්ෂා කරන්න බලනවා. මං කියන දේ කරනවා නම් පිහිට වෙනවායි කියන. සත්පුරුෂයාණනි මට පිහිට වෙන්න කියලා කිව්වයි කියලා තියෙන්නේ. දැන් ගින්දරට පයින්න කිව්වත් පනිනවයි කිව්වයි කියලා තියෙනවා. එහෙනම් අර මේ වකුණට බහින්න කිව්වයි කියලා කියනවා. දැන් සිවුරුත් එක්කලා පකුණට බහිනවා. සිවුරු තෙමීගෙන එනකොට ආපහු වෙන්න කියලා කියනවා. දැන් ගීකරු බව තේරුණා. මෙන්න කර්මස්ථානයේ තියෙනවා. ඔබටත් මේක. එහෙනම් මෙසේ සලකා ගන්න ස්වාමීනි. හිල් හයක් ඇති තුඹසකට තලගුවෙක් රිංගුවා. තලගුව අල්ලා ගන්න ඕන නම් හිල් පහක් වහලා රිංගපු හිලෙන් බිඳගෙන යන්න. ඔය ඇති සත්පුරුෂයාණනි කිව්වයි කියනවා. මෙන්න කර්මස්ථාන දෙන හැටි බුදු සමයේ. දැන් මේ හිල් හයයි තුඹසයි ඔබ ළඟත් තිබෙනවා තලගොය රිංගපු හැටි ඉගෙන ගන්න. ඊට පස්සේ ඔබට ඉන්ද්‍රිය භාවනාව කරන්න පුළුවන්. ඒ පුද්ගලයා තලගොය අල්ලන්නට රිංගපු හිලින් බිඳ ගියා වගේ ඔබ වහන්සේ මුනිදර ශික්ෂණය කරන්න කියනවා. මුනිද්වාරය. බලන්න මේ කතාව කොච්චර ලස්සනද කියලා. දැන් ඔබටත් තියෙනව නේද? ඇසයි කනයි නාසයි දිවයි කයයි සිතයි. දොරවල් 6. සිල් 6ක් ඇති තුඹස. කවුද මේකට රිංගපු තලගොයා? අන්න එකයි හොයාගන්න ඕන. අන්න දරුවන්ගේ කාලේ ඉඳලා රූපයට ඇලිලා, ශබ්දයට ඇලිලා, ගන්ධයට ඇලිලා, රසයට ඇලිලා, පොට්ටබ්බයට ඇලිලා. රූප උපාදානයේ, ශබ්ද උපාදානයේ, ගන්ධ උපාදානයේ, රස උපාදානයේ, පොට්ටබ්බ උපාදානයේ, ධම්ම උපාදානයේ ඔස්සේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ඔන්න හිල් හයෙන්ම තලගොයි රිංගන හැටි. දැන් රිංගගත්තාම ඇතුලේ ඉන්නවනේ. තණ්හා අනුසය කියන එක තියෙන තැනක් හොයන්න බැරිවට ඔබේ සිතේ, කය ඇතුලේ නෙමෙයි, සිත ඇතුලේ. දැන් ඊට පස්සේ අල්ලන්න නිකන් බෑ. හිල් පහක් වහන්න ඕන. මේක හරි ලස්සන අර්ථයක් තියෙන්නේ. මුනිදර කටයුත්ත කියන එකේ තේරුම මේ දොරවල් පහ වහගෙන මනෝද්වාරයට මුණ දෙන්න කියන එක විතරක් නෙවෙයි. හිල් පහ හිල් හයක් හිල් හය වහන්න හොඳ ක්‍රමයක් තිබෙනවා. අපිට රූපේ, ශබ්දේ, ගන්ධ, රසය, පොට්ටබ්බ ධම්ම කියලා පහක් තිබුණාට ඇත්තටම මේක එකිනෙකට වෙනස් අරමුණු රසය ඇසුරු කොට ඇති, එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති, එකිනෙකට වෙනස් අරමුණු රසය නොවිඳින්නා වූ ඉන්ද්‍රිය පහක් තියෙනවානේ පෙන්වන්නේ. එස කන නාසය කියක ඉන්ද්‍රිය මේවා ඉන්ද්‍රිය වුණාට රස විඳින්නේ නැහැ කියලා පෙන්වන්නේ. ඒවට සිත පිහිටනවා. ඇසෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත, දිවෙන් සිත, කයෙන් සිත, සිතෙන් සිත අන්න දොරවල් පහම සිත බවට පත් වෙනකොට පහක් වැහෙන්නේ නැද්ද? එකක් බවට පත් වෙන්නේ නැද්ද? ඒවයි තේරුම් ගන්න ඕන. එහෙමත් නැත්නම් රූප තණ්හාව රූපේදී, ශබ්ද තණ්හාව ශබ්දේදී, ගන්ධ තණ්හාව ගන්ධේදී ඒ එන එකෙන් විදර්ශනා කරනවා. විඳගෙන යනවා කියන්නේ විදර්ශනා කරනවා කියන එක. තලකුවේ අල්ලන්න ඕන නම් ඔබටත් හරි කොටම මේක. දැන් කොහොමද බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේ ඇස, කන, නාසය විග්‍රහ කරලා තියෙන්නේ? අන්න ඔබ ළඟ සිදුවෙන දේ දැන් තේරුම් ගන්න. අද දක්වා ඔබ මේ ගමන ඇවිදින් තියෙනවා ජීවිතේ අර කිව්ව පරිදි ස්ත්‍රී පුරුෂ වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කෙරෙහි කිසියම් ආකාරයේ ඇලීම් ගැටීම් මොලා ඇති කරගෙන තියෙනවා. බාහිර ලෝකේ ඒවා තියෙනවා, ඒවෙන් අපට සැප දෙනවයි කියන එක ඔස්සේ. අපි දන්නේ නැත්තේ බාහිර දේවල් උදව්වෙන් අපේ සිතුවිල්ලේ මේ රසය විඳින්නේ, සිතුවිල්ල එහෙම දෙයක් නැහැ කියන එක දන්නේ නැහැ.
සිතුවිල්ල කෙනෙක් දෙයක් තැනක් කොට අරගැනීමෙන් සිතුවිල්ල තුළ මම හැදෙනවා. ඒකට තමයි රූප තණ්හා කියලා කියන්නේ. ඔය ද්විතීය අස්සතාන්ත කියන සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා ලස්සනට ඕක. මිනිස්සෙක් අවුරුදු 60ක් 70ක් 100ක් ජීවත් වෙන නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ කියලා තියෙනවා. ඉති මනෝ ඉත්තිත්ත ඉති විඥානං. මේ සිත යයි මනෝ යයි විඥානයයි කියන ලැබේද. ඒකට එන දේ හටගත්ත ගමන් නැසෙනවා. නමුත් පුතග්ජන පුද්ගලයාට ඒකට එන දේ මම කොට ගැනීමෙන් මිදෙන්න බෑ කියලා තියෙනවා. දැන් මම හැදෙන්නේ මොකෙන්ද එතකොට එහෙනම්? මයන්නෙන් නෙමෙයි පඨවි ආපෝ තේජෝ නෙමෙයි සිතට එන්නේ රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව. තණ්හාවටයි මම කියන්නේ කියන එක තේරුම් ගන්න කොතරම් දුර එන්න ඕනද ධර්ම ශ්‍රවණය කරලා. දැන් මේ ඉන්ද්‍රිය හයෙන්ම පැහැදිලි කරන්න කාලයක් නැති වේවි. නමුත් එකක් දෙකකින් පැහැදිලි කරන්නම් මම. කොහොමද ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පවතින්නේ? චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. ඔන්න ඔබට සිදුවෙන දේ අන්න අර පෘථග්ජනයාගේ සංවරය තුළ ඕක නෑ. ඔහු පුද්ගලයෙක් වශයෙන් සංවර වෙන්න හදන්නේ. ඔහු මව් කුසින් බිහි වෙලා මැරෙනකම්ම ඉන්නවා. ඔහු තමයි පවු නොකර ඉන්න හදන්නේ. එහෙනම් ඒක ස්කන්ධ පංචකය තුළ නෙමෙයි මේ සංවරය. වර්තමාන බුදුසසුන තුළ ස්කන්ධ පංචකයේ සංවරය ගිලිහිලා තියෙන්නේ. ස්කන්ධ පංචකයේ සංවරය ගිහිලුණු තැන් පටන් තමයි ආර්ය පුද්ගලයන්ගෙන් රහතුන්ගෙන් සසුන හිස් වෙන්නේ. ආපහු ඒක ගන්න පුළුවන් නම් තථාගතප්පේ තස් ධම්ම විනයස්ස විවටෝ විරෝචති නොපටිච්චන්නෝ වැහුනහම බලන්නේ නැහැ විවෘත කරලා බලන්න. දැන් චක්කුණා රූපං දිස්වා ඇස අක්සි ගෝලය හෝ අක්සි කාචය නෙමෙයි ඒක ඔස්සේ ආලෝකේ ගමන් කරපුවාම ඇත ඇතුලේ තියෙනවා තිරයක්. කර්ටන් ප්‍රසාදය කියලා එකට ධර්මයේ කියනවා. ඒක සෛල නෙමෙයි. සෛලාශ්‍රයෙන් පවතිනා ජීවි බව. මරුණාම සෛල ඔක්කොම තියෙනවා ප්‍රසාදේ නෑනේ. එහෙනම් ප්‍රසාදේ සෛල නෙමෙයි. මරුණාම සෛල එකක්වත් අඩුුනේ නෑනේ. නමුත් ඉඳුරන් බිඳුනාහ කියලා කියන්නේ අර ප්‍රසාදේ නැතුව යන එක. ඒක නැවත නැවත අලුතෙන් පිහිටන එකක්. මේ පණ තියෙන ඇඟක. ඔබේ රූපය කැඩපත තුලින් ඔබට බලන්න පුළුවන් වගේ ඉදිරියේ තියෙන ඕනෑම දෙයක රූපයක් ඇස තුලින් ගමන් කරපුවාම හේවණල්ලක් වශයෙන් මේකේ වැටෙනවා. ඒක රූපයයි. ඒ රූපේ ආශ්‍රයෙන් ඔබ ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතුරාද මිතුරාද වෛරක්කාරයාද ආදී වශයෙන් වෙන් කරනවා. අර එකම පුද්ගලෙක් 10 දෙනෙකුට 10 ආකාරයෙන් වෙන් වෙනවා. ඉස්රායිල් එක්කෙනා වුණාට තමන් මිතුරෙක් නම් මිතුරෙක්, හතුරෙක් නම් හතුරෙක්, ගැලවුම්කාරයා නම් ගැලවුම්කාරයා, ඥාතියෙක් නම් ඥාතියෙක් ආදී වශයෙන් දිස්වා උප්පජ්ජති සුඛං සෝමනස්සං සැප සතුට තමන්ට අදාළ උපදින එක. ඒක ඔහු නෙමෙයි දෙන්නේ. අපි හදාගත්ත එක. අන්න දැන් මෙතන ඉන්ද්‍රිය විදර්ශනා කරනවා. ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. අන්න ඒ තුන හොයාගන්න. එය මේ උපදින සංකත සුඛ සෝමනස්සය කියන එක මේ ස්වාභාවික සංසුන් බවක් නෙමෙයි. තමන් උපදවාගත්ත හේතුන්ගේ ඵලයක්. සංකත කියන එකේ තේරුම ඒකයි. හේතුන්ගෙන් හටගත්ත දෙයක්. වේදිත සුවයක්. තම තමන් මමත්වෙන් ගත්ත එකක්. ඒක අර ඉස්සරහින් ඉන්න පුද්ගලයා එක්කෙනෙක් වුණාට හතුරෙක් නම් දුක් වේදනාව, මිතුරෙක් නම් සැප වේදනාව, ඥාතියෙක් නම් නෑදෑකම. ගලවා ගත්ත කෙනා නම් ගැලවුම් කරුවා කියන ගෞරවය. අර බලන්න. ඒ තම තමන් හදාගත්ත හේතු වලට අනුව අර පුද්ගලයා හේතුවෙන් හිතේ උපදිනවා. ඒකට ප්‍රත්‍යකීපයක් බලපාන නිසා සංකත කියන්නේ ප්‍රත්‍යකීපකින් හට ගන්නා කියන එක. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා ආලෝකයේ උදව්ව, ඇසේ පෙනීම, ඇසේ ප්‍රසාදය, ඒ වගේම මතක් කරලා දෙන එක, මානසිකාරයෙන් හතරාමිතරා කොට ගැනීම, දුක් උපේක්ෂා වේදනා, ඔය ප්‍රත්‍ය. සංකතං කියන්නේ මේ ඔක්කොටම. එතකොට මේ සේරම එකතු වෙන එකට තමයි පටිච්චසමුප්පන්නං කියන්නේ. ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ සැප දුක් උපේක්ෂා වේදනා ඔක්කොම එකතු වෙනවා පටිච්ච. එකක්වත් නැත්නම් නැහැ. ඉදිරියෙන් කෙනෙක් හිටියේ නැත්නම් නැහැ. ඒ පුද්ගලයා කෙරේ තරහක් නැත්නම් නැහැ. ඇසේ පෙනීම නැත්නම් නැහැ.
මතක් කරලා දුන්නේ නැත්නම් තරහකාරය වෛරකාරය කියලා ඒත් නැහැ. එක හේතුවක් අඩු නන්නේ. එතකොට මේ සුඛං සෝමනස්සං කියන එක සංකත ධර්මයක්. තමන් හදාගත්ත දෙයක්. ලෝකේ තියෙන එකක් නෙමෙයි තමන් සිතුවිල්ලක් හදාගෙන සිතුවිල්ලේ තලු මරන දෙයක්. දැන් මේකට ඇලෙන්න ගැටෙන්න ගියොත් මොකද වෙන්නේ? බාහිර එකේ තිබුණත් නැතත් තමන් මේකේ ඇලිලා ඉන්ද්‍රයන් බිඳා ගන්නවා නැත්නම් දස්සන සංසග්ගයට අහු වෙලා හේතු ඉතුරු කරනවා. අන්නම් ඉතුරු බිඳුණා. ඉන්ද්‍රයන් බිඳ බැලුවා. ඉන්ද්‍රිය භාවනාවක් වුණේ නැහැ. සසරක් හදන්න යලි හටගන්න තණ්හා අනුසේ නම් වූ හේතුවක් ඉතුරු කළා. ඒ ඉන්ද්‍රයන් බිඳ බැලීමේ ප්‍රතිඵලය. නමුත් බුදුන් වහන්සේ වදාරනවා අපට දුකින් මිදීමක් ඕනේ නම් ඔය සංකත ධර්මයට යටින් තිබෙනවා සැප දුක් උපේක්ෂා වශයෙන් ඇලෙන්නේ ගැටෙන්නේ නැති සංසුන් ස්වභාවයක්. උපේක්ෂාව. මේ සංකතයේ ඇලීම ගැටීම මුලාව කපා කොටා ගැනීම ගැටීම තියෙනවා. මම අර කියන්නේ වලාකුළු එකට හැප්පෙනකොට අකුණු ගහනවා විදුලි කොටනවා. නමුත් ඒ වලාකුළු වල විදුලිය හෝ අකුණු ගහිලා අහසට වදින්නේ නැහැ. ඒ අකුණු කොටද්දිත් විදුලි කොටද්දිත් අහස හැමම තියෙනවා. මේ අපි හදාගත්ත ඉන්ද්‍රිය අසංවරයට යටින් පවතිනවා ලෝභත් නැති, දේසත් නැති, මෝහත් නැති, මමත්වෙන් නොගත්ත උපේක්ෂාව. විදර්ශනා උපේක්ෂාව. අන්න මේ උපේක්ෂාවට කැමති පුද්ගලයා මේක උඩ ඉන්නේ නැහැ. මේක අතහරිනවා. ඒ යම් උපේක්ෂාවක් ඇද්දේ ශාන්තයි ප්‍රණීතයි කියලා දන්න නිසා ඔහු උපේක්ෂාවටපත් වෙන්න මේක අතහරිනවා. ඔන්න ඔය අතහැරීම කියන්නේ ඔය ලෝභයේ දේශයේ මොහය අරමුණේ නොඇලී අතහැරීම ඇරුණාම අම්මා තාත්තා ඉඩකඩම් අතහැරීම නෙවෙයි. එතකොට ඇසපිහ ඇසක් ඇර පියන්නාසේ වේගවත්ව අර දුක්ඛ දෝමනස්සය සුඛං සෝමනස්සය නැති වෙලා උපේක්ෂාව විතර වෙනවා. උපමා ගණනාවක් පෙන්නනවා. කෙළමිඩක් බැහැර කරන්න ආසේ. නිරුම් කොලයකට වැට වතුර නොගෑවී ඉවත් වෙන්න ආසේ. වක්කලාතත් දික් කරන්න ආසේ. වෙලාවක් යන්නේ නෑනේ. කබලකට වත යමක් දාපුවම රත් වෙලා වාෂ්ප වෙලා යන්න ආසේ. දොරවල් හයටම උපමා ටිකක් තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපිට දැක්කහම හිතන්න ඕන මොකද්ද? අපි ලෝකේ තියෙන දෙයක් දැක්කට ඒක එහෙම තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙලා දිරලා පොළොවට පස් වෙන එකක් බව අපි දන්නවා. ඒක ආස්සේ හදාගත්ත තණ්හාවට අපි කියන්නේ එකට නන්දිය කියලා. නන්දි රාග කියන්නේ මේ තණ්හාව. Taman හදාගත්ත දේ ඇලීම. රූපයට තියෙන ඇලීම රූප තණ්හා. ඒක උපාදාන භාව වෙනවා. එහෙනම් ඒක සංකත ධර්මයක් වශයෙන් සතර බන්ධවනවා අපිට. රූපත් උපාදාන භව, ශබ්ද තණ්හා උපාදාන භව, ගන්ධ තණ්හා උපාදාන භව, ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණ තුල තණ්හා උපාදාන භව නම් වූ ප්‍රමාදයේ සිදු වෙනවා පෘථග්ජන පුද්ගලයාගේ පව් කලත් පින් කලත් දෙකේම ওই වැරද්ද සිද්ධ වෙනවා. ධානලාභියාගේ රූප ශබ්ද ගන්ධ රස මේ ධානයෝක සිද්ධ වෙනවා. තමන්ට තියෙන දේ විදර්ශනා කරන්න කියලා තියෙන්නේ. අන්න මේ தത്വෙදී දැන් ඔබට බාහිර තියෙන දේවල් වල දකින්නකොට චිත්ත අභ්‍යන්තරයේ තියෙන එකනේ උපදින්නේ. ඒක තමන් හදාගත්ත දෙයක් බව තේරෙන්නේ නැද්ද? යන්න මා මතක් කළා වූ කිරරුක්කෝපන සූත්‍රයේ බුදුන් වහන්සේගේ උදාහරණයට. ගසක් කුඩා කාලින අවුරුදු 15ක් හැදෙනවා. ගස තුල කිරි වැඩෙනවා. කවුරුත් දන්නේ නැහැ කොලයක්වත් කැඩුවේ නැත්නම්. කෙටේරියක් කරන් මේකට 6 පොලකට කෙටුවොත් 6 පොලෙන්ම ගහ ඇතුලේ තියෙන කිරි එනවා කියන උදාහරණේ ගලපලා තියෙන්නේ කොහාටද? ඔබ ගසයි. අසකරනාසේ දිවකයිසේ දොරවල් 6යි. මෙවෙන් හදාගත්ත ප්‍රත්‍යක්ෂරික චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ වශයෙන් තිබෙනවා. ඒ තමයි කිරි. ඇහැට රූපය හමුවීමේදී කනට ශබ්දය හමුවීමේදී ගන්ධය හමුවීමේදී අර තමන් හදාගත් එකෙන් දුක් විඳිනවා. ඒක නැත්නම් තණ්හා විපමුක්තසනත් සෝකෝකුතෝ බය. අර තමන් හදාගත් එක අතහරින්න කියලා පෙන්නන්නේ. ලෝකේ අතහරින්නනේ. ලෝකේව බෙද බෙදා බලන්න ඕනේ නැහැ. රූප නැහැ, ශබ්ද නැහැ, අම්මා නැහැ, තාත්තා නැහැ, බල්ලා නැහැ කිය බලන්න ඕන නැහැ. ඔය අපේ රටේ කරන වැඩ ඔය. අර
තමන්ගේ සංකත ධර්මයෙන් ප්‍රතික්‍රියා දක්වන්නට නොසිතා එක සිතුවිල්ලක් වශයෙන් ගත්තම අල්ලගත්තේ නැත්නම් උපේක්ෂා සහගත වෙනවා කියන්නේ වහා සංසිඳවනවා. අරක එතකොට යන්න ඕන. අන්නේ ඇලීමෙන් ගැටීමෙන් තොරව අතහැරෙන එකට අනිත්‍ය කියනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා දැන් එතකොට. දැන් තව වචනයකට ගලපුවා අපි. දැන් මොකද වෙන්නේ? හිල් පහක් වැහුවා. ඇසෙන් නම් රූපේදී රූප තණ්හාව. කනෙන් නම් ශබ්දේදී ශබ්ද තණ්හාව. දැන් බලන්න අරමුණ නෙවෙයිද විදර්ශනා කරන්න තියෙන්නේ කියලා. රින්ගපු හිල කියන්නේ ඒකනේ. තමන් රූප තණ්හාවට බැඳෙන රූපයෙන්, ශබ්ද තණ්හාවට බැඳෙන ශබ්දයෙන්, ගන්ධ. ඒක විදර්ශනා බලන්න මේ ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ කොහෙද මම ඉන්නේ? එකකවත් නැහැ. අරමුණේ ඇලීමෙන් මම හැදෙයි. ඇලීම ඔබේ පෞද්ගලික දුර්වලකමක් නෑ, යමක් තියෙනවා කියලා එතන. අරමුණ නෙමෙයි. ඒක රූපෙකුත් නෑ, ශබ්දෙකුත් නෑ, ගන්ධෙකුත් නෑ, හතරෙකුත් නෑ, මෙතරෙකුත් නෑනේ. හදාගත්ත එකක් නේ. එහෙම නැත්නම් ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් පහෙන්ම පිනවන සිත කියලා තේරුම් ගත්තාම තිල් පහම වැහුණා. දැන් රූප තණ්හාව විදර්ශනා කරන්න රූපේදී, ශබ්ද තණ්හාව විදර්ශනා කරන්න ශබ්දේදී, ඒක තමයි රින්ගපු හිලෙන් බිඳගෙන යන්න කියලා කියන්නේ. ඔන්න ඕක තේරුම් ගත්තාම ඔහු භාවනා කරන කෙනෙක්, ඔහු පටිසෝතගාමියෙක්, ඔහු තණ්හාසය කරන්නෙක්, ඔහු බුදුන් වෙත යන්නේ. ඔහු ආර්ය සම්මාදිට්ඨිකයෙක්. අර අනිත් අයට බෑ ඒක කරන්න. දසස්තක සම්මාදිට්ඨිකයට තේරෙන්නේ නැහැ. දැන් පටිසෝතගාමී. නැවත නැවතත් හමු වෙනකොට එහි ඇලී ගැටි සිතා ඉදිරියට තබන්නේ නැතුව, එහි ඇලෙන්නේ නැතුව අර උපේක්ෂාව. ඒ උපේක්ෂාව කියන්නේ බුදුසමෙන් පෙන්වන ලබන ඔය සංසුන් බවක් පවතිනවා, ආනන්තරික සමාධිය කියලා, විදර්ශනා උපේක්ෂාව කියලා, සංසිඳුන තැන. මේක හිටියොත් ගහගන්න බැනගන්න කපාකොට විඳවන්න වෙනවා. මේක ඇතෑරියොත් සංසුන් බවක් හම්බ වෙනවා. ධර්මයේ සරණ කරගෙන මේකෙන් මිදෙනවා. මේකට කියන්නේ අරක තමයි ධර්මය. ආර්ය පුද්ගලයාට මේ ධර්මයේ වැටහිලා තියෙනවා. මේ සිත තුළම සංසුන් බවක් තියෙනවා. මේකේ මේ අකුණු ගැහිලි ගෙරවිලි නෑ නේද කියලා. අහසේ අකුණු ගැහිලි ගෙරවිලි නෑ. වලාකුළු වල අකුණු ගැහිලි ගෙරවිලි තියෙන්නේ. ලෝභයේ දේශයේ මේ දුක් තියෙන්නේ, මේක අතහැරියන්නම් ඒක නෑ නේද කියලා. මේකෙන් මිදෙන්න ඉක්මනින් මේක අතහරිනවා. මේ අරුණේ ඇලි පවත්තන එක අතහරිනවා. නොසිතා ඉන්නවා. එතකොට උපේක්ෂාව ඉතුරු වෙනවා. ඔන්න ඇහැ සංවර වෙන හැටි. කනත් නාසයත් දිවත් කයත් මේ විදිහමයි. ඊට පස්සේ එහෙනම් ඔන්න ඔබට ඉන්ද්‍රිය භාවනාව තේරෙනවා. දැන් ඔබ මේ හැම එකෙන්ම උපදින එකට අහු වෙන්නේ නැතුව සංසුන් බව හුරු කරන යනකොට පටිසෝතගාමි. එහෙනම් ගාථාවේ අර්ථය හරියයි. ඊට පස්සේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සංවර වුණොත් සියලු දුකින් මිදෙන්න පුළුවන්. ඇයි? අන්තිමට අධ්‍යාත්මික ආයතන කියලා එකක් නැහැ. බාහිර ලෝකේ හමු වෙනවා විතරයි. අධ්‍යාත්මික ආයතන මමත්වෙන් ශූන්‍ය වෙනවා. ඒ යන්න පරලොවක් නැහැනේ. හදාගත්ත අපායක්, දිව්‍ය ලෝකයක්, ඉන්ද්‍රිය ලෝකේ තියෙනවා නම් තමයි පරලොවක් යාමක් තියෙන්නේ. රහතන් වහන්සේට රෙහින පේන්නේ නැහැ කියන එකේ යන්න ලෝකයක් නැහැ. දැන් නිවීම හම්බ වෙලා. නිවීම හමුනහම අමරණීය වෙනවා. මරුණෙන් පස්සේ නිවන් ලැබෙනවා නෙවෙයි. නිවන එකේ ප්‍රතිඵලය සතර ගමන නිමා වෙනවා. එනම් ධම්මස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවකට ගොස් ලබාගත් ජීවිතයේ උපරිම ඵල, සද්ධර්මයෙන් උපරිම ඵල ලබා ගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. පුණ්‍ය ආනුමෝදනාවේ මෙසේ සඳහන් වෙනවා. මාතෘකාව සම්මාදිට්ඨිය හා ඉන්ද්‍රිය සංවර සීලයේ පැහැදිලි කර අත්කරගත හැකි ආකාරයේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දායකත්වයේ අභාවප්‍රාප්ත NH සෝමසිරිද සිල්වා මහතාගේ ආදරණීය බිරිඳ වන සරණලතා ආරියරත්න මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින්. අරමුණ නම්බර 145න් 5 රුක්මලේ පන්නිපිටිය ලිපිනේ පදිංචිව සිට 2020 ජූලි මාස 30ක් වන දිනට අභාවප්‍රාප්ත වසරක් සපිරෙන NH සෝමසිරිද සිල්වා මහතා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන් සිහිපත් කිරීම ගුණ අනුස්මරණයේ මෙහි අරමුණයි. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් වෙත්නම් හැකිනම් පින් අනුමෝදන් වෙත්වා. දුගතියක සිටිනම් දුකින් අත මිදීමට හේතු වේවා. මතු පිතන නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසීමටත් සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ සේවනයේ ලැබීමටත් ඊතා ඉක්මන් භවයකදී චතුස්සත්‍ය අවබෝධ වීම තුළින් වීමට සියලු දෙනාටමත් මේ පුණ්‍ය ආනුමෝදනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සුජීවත් සිටින පවුලේ සියලු දෙනාටත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් චතුස්සත්‍ය අවබෝධය පිණිස මෙම ධර්ම දානයේ හේතු ආසනාව වේවා කියාත් ප්‍රාර්ථනා කරනවා. කරුණී දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සැප සහිත දීර්ඝායුෂ ලැබී තව තවත් ලෝක සත්වයාට නිවැරදි වූ ධර්ම මාර්ගය පැහැදිලි කර දීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියාද ප්‍රාර්ථනා කරනු ලබනවා. ඉක්මන් ගවයකදී උතුම් නිර්වාණ සම්පත්තිය ලැබෙන්න පින් හේතු වේවා ප්‍රාර්ථනා කරනවා. මට ඉක්මන් භවයක් ප්‍රාර්ථනා කරන්න එපා. මේ ජීවිතෙන් එහා පැත්තට මං කිසිම බලාපොරොත්තුවක් නැහැ යන්න. මේ තේරෙන දේවල් අනුගමනය කරන කෙනෙක් වශයෙන් අපි විඳින සැනසෙල්ල අපි දන්නවා. කෙලවර නැති එක විතරයි තාම තියෙන්නේ කියන එක බය නැතුව කියන්නේ. ඒ නිසා ඔබටත් ඒක අපි මේ පැහැදිලි කරන්නේ මේ ආයේ සතරක් බලාගෙන මතු බයක් බලාගෙන මේ ධර්ම කරුණු පැහැදිලි කරන්න බිස්නස් එකක් නෙවෙයි මේක. තේරෙන දේ කියන එක. එබැවින් අනුග්‍රහක බවතුන් ප්‍රාර්ථනා කරන්නා වූ පරලොස්සපත්තන්ට යදුනා වූ එන්.එච්. සෝමසිල්වා සිරිසිල්වා මහතා ඇතුළු පරලොස්සපත් ඥාති වර්ගයා පරලොස්සපත් වූ ගමනේදී ඔවුන් පරලොස්සපත් වීම නිමිති කොටගෙන ඔවුන් ගෞරවයෙන් සිහිපත් කරමු. පවුලට කළා වූ මෙහෙවරට පින් කැමැති ස්ථානයක නැත්නම් පින් අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කරගෙන මතු භවයකදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබ ත්‍රිලක්ෂණී ගැඹුර අවබෝධයෙන් උතුම් නිවනෙන් සැනසෙන්නට පරලොස්සපත් හැවට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. ඔබ මේ ජීවිතයේදී මේ ධර්මයේ තේරුම් ගැනීම තුළ හැකිනම් සතර දුක් ඉක්මවා යන නිවන් මඟ හෙළි කර ගැනීමට ඔබට මෙම සද්ධර්ම අවබෝධයේ හේතු වේවායි අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා අභාවප්‍රාප්ත එන්.එච්. සෝමසිරිද සිල්වා මහතාගේ බිරිඳ වන සරණතා ආරියරත්න මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අංක 145න් 5 රුක්මලේ පන්නිපිටිය ලිපිනේ පදිංචිව සිට 2020 ජූලි මාස 31 වෙනි දින අභාවප්‍රාප්ත වී වසරක් සපිරෙන එන්.එච්. සෝමසිරිද සිල්වා මහතා ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන්ට මේ මහ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. දුගතියක සිටින සුගතිගාමී ආත්ම භාවයන් ලැබීමට නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසීමටත් සත්පුරුෂ සේවනයේ ලැබීමටත් ඊතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටත් සියලු දෙනාට මේ මහ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය වීම පිණිසම මෙම කුසලයේ හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සැපේ සහිත දීර්ඝායස ලැබී තව තවත් ලෝක සත්වයා නිවැරදි වූ ධර්ම මාර්ගයේ පැහැදිලි කර දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට මේ මහා පුණ්‍ය ශක්තිය හේතු පාරමිතාවක් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා.